අන්තිම එක යදපි භික්ඛවේ අජ්ජත්තං ධම්මේසු විචිකිච්ඡා තදපි නීවරණං යදපි බහිද්ධා ධම්මේසු විචිකිච්ඡා තදපි නීවරණං විචිකිච්ඡා නීවරණන්ති ඉති හිදං උද්දේශං ගච්ඡති තදපි නාපේතං පරියායේන ද්වයං හෝති. මෙන්න මේ විදිහට මහාන විචිකිච්ඡාවත් නීවරණ දෙකක් වශයෙන් බෙදන්න පුළුවන්. අජ්ජත් අභ්‍යන්තර ධර්ම ගැන විචිකිච්ඡාවත් බාහිර ධර්ම ගැන විචිකිච්ඡාවත්. මේක ටිකක් සියුම්ව විග්‍රහ කරන්න ඕන තැන. මේක ආකාර දෙකකින් අපිට දකින්න පුළුවන්. මේ අභ්‍යන්තර ධර්ම සහ බාහිර ධර්ම කියලා කියන්නේම මේ සමුදය ධර්ම වලටම තමයි. දැන් අපි මේ සතර සතිපට්ඨාන යටතේ දේශනා කරමින් ඉන්නේ ධම්මානුපස්සනා කියන මාතෘකාව යටතේ. එහෙනම් ධම්මානුපස්සනා යටතේදී අපි මොනවද පැහැදිලි කරගත්තේ? නීවරණ ගැන, ඊළඟට ස්කන්ධ ගැන, ආයතන ගැන, ඊළඟට දැන් මේ බොජ්ජංග, ඊළඟට චතුරාර්ය සත්‍ය ධර්ම. එහෙනම් මෙතන තියෙන සමුදය ධර්ම සහ නිරෝධ ධර්ම. සමුදය ධර්ම සහ නිරෝධ ධර්ම ගැන තමයි අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ. එහෙමනම් මේ අභ්‍යන්තර සහ බාහිර වශයෙන් මේ ධර්ම කොටාස පැහැදිලි කරද්දී අපි දැන් එක විග්‍රහයක් කළා ආයතන වශයෙන්. ආයතන පබ්බේදී අභ්‍යන්තර ධර්ම වශයෙන් ඇහැ කන නාසය දිව ශරීරය මනස. බාහිර ධර්ම වශයෙන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම. මෙන්න මේ ආකාරයට 12 ආකාරයකටත් අපි මේක විග්‍රහ කරගත්තා. එහෙනම් මෙන්න මෙතනදී මෙන්න මේ 12 ආකාරයේ ගැන විචිකිච්ඡා ඇති වෙනවා. මේ ඇස ගැන විචිකිච්ඡාව ඇති වෙනවා. ඇස ගැන කිව්වේ මේ ඇස විතරක් නෙවෙයි ඇස කන නාසය දිව ශරීරය මනස මේ සියල්ල ගැන සැකයක් ඇති වෙනවා. ඒ නීවරණය මේවා මේ ඇස කෙසේ පරිහරණය වෙනවද? මේ ඇස දැන් කෙනෙක්ට දැන් උදාහරණයක් ගත්තොත් මෙන්න මෙහෙම. දැන් අහන ප්‍රශ්න ඇතුළෙම තියෙනවා මෙන්න මේ විචිකිච්ඡා. මොකද? හාමුදුරනේ දැන් මෙහෙමයි. දැන් මම උදාහරණයක් කියන්නම්. ඊ අපේ ආපු මහත්තයෙක්, පින්වත් ශ්‍රාවක මහත්තයෙක්. එතුමා ඇහුවා මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. හාමුදුරනේ මේ මගේ යාළුවෝ Facebook එකේ එක පින්කම් කරලා ෆොටෝස් දානවා. මේ ළඟදී එක යාළුවෙක් එහෙම මහ පින්කමක් කරලා ඒ කියන්නේ යා රත්තරන් වලින් එක මේ අටපිරිකර එහෙම හදලා එක රත්තරන් වලින් එක පූජා භාණ්ඩ හදලා බුදුරජාණන් වහන්සේට පූජා කරලා පින්කමක් කරලා ෆොටෝස් දාලා තිබුණා Facebook එකේ. ඉතින් මම ඕකට යටින් කමෙන්ට් එකක් දැම්මා මේක නෙවෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අප්‍රමාදීව මේ සංකාර දුරු කරන්න වය ධම්මා සංකාර අප්‍රමාදීන සම්පාදේත. අප්‍රමාදීව කළ යුත්තේ මේ රාග දේශ මොහ දුරු කිරීමයි. ඒ උදෙසා වැරවැයම් කරන්න සම්මා සම්බුදු පියාණන් වහන්සේට සිද්ධ කරන සැබෑම බුද්ධ පූජාව වන්නේ උන්වහන්සේ අපරිමිත වෙහෙසකින් අනන්ත කැපකිරීම මැද්දේ අවබෝධ කරපු අමා ධර්මය අවබෝධ කරගෙන ඒ ධර්මයට අනුකූලව කටයුතු කරලා මේ භයානක සංසාරයෙන් ඈතර වීමයි කියලා කමෙන්ට් එකක් දැම්මා. දැම්මහම ඒ මිත්‍රයා මට එක ඒවා කියලා බැන්නා. කියලා එතුමා කියලා ඇහුවා ස්වාමීන් වහන්සේ මම මේ කරේ වැරදි වැඩක්ද? හරි වැඩක්ද? ඔන්න විචිකිච්ඡාව. ඔන්න අභ්‍යන්තර සහ බාහිර ධර්ම සම්බන්ධයෙන් හටගන්නා විචිකිච්ඡාව. දැන් අතුලාන්තයෙන්ම හටගන්නවා මම මේ මගේ ඇහැ කන නාසය දිව ශරීරයේ මනස පරිහරණය කළේ කුසලයක් උදෙසාද අකුසලයක් උදෙසාද? ඔන්න අභ්‍යන්තර විචිකිච්ඡා නීවරණ. මේ ඇහෙන් මම හරි වැඩක්ද කළේ? මේ කනෙන් මම හරි වැඩක්ද කළේ? මේ රූපයක් මම දැක්කා. මේකෙන් මට අකුසලයක් අත් වුණාද නැද්ද? මේ සද්දයක් ඇහුණා මට. මේකෙන් අකුසලයක් සිද්ධ වුණාද නැද්ද? මේ නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනසෙන් මේ විදිහට ක්‍රියාත්මක වුණා. මට අකුසලයක් සිද්ධ වුණාද නැද්ද? ඊළඟට දැන් ඔන්න ওই නීවරණයටම තමයි අයිති වෙන්නේ අර තුච්ච නින්දෙදි හිත කරන තුන් හිතකවත් නැහැ අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේට නිග්‍රහයක් කිරීමේ චේතනාවක් හිතේ. ඒ බව හොඳටම දන්නේ බුද්ධ ශ්‍රාවකයා. නමුත් හිත බනිනවා. බුදුරජාණන් වහන්සේටත් බනිනවා. ශ්‍රී සද්ධර්මයටත් අගුණ කියනවා. ඊළඟට ආර්ය මහා සංඝ රත්නයටත් බනිනවා. විශේෂයෙන් Tamanට ධර්මයේ දේශනා කරන කල්යාණ මිත්‍රයාටත් නිඳා කරන හිත ඇතුලෙන් බනිනවා. ඕනතරම් එහෙම අත්දැකීම් වලට මුහුණ දෙන අය ඉන්නවා. සමහරව ඒ ගැන කියන්නේ ලැජ්ජාවට, බයට. නමුත් මේ අත්දැකීමට බොහෝ දෙනා මුහුණ දෙලා ඉන්නවා. එහෙම අය ඔය ව්‍යසනෙන් ගලවගත් අවස්ථා බොහෝ තියෙනවා. ඒ නිසා මේ தත්ත්වය හොඳටම දකින්න පුළුවන් මේ ධර්මාර්ගයේ ගමන් කරනකොට. බුදුරජාණන් වහන්සේට නිග්‍රහ කරන හිත ඇතුළේ ඉඳගෙන එක එක જાතිය කතා කී.
ධර්මයටත් නිග්‍රහ කරන අඩුපාඩුකම් කියන්නේ. ඒ වගේම සංඝ රත්නයේ විශේෂයෙන්ම අර කල්යාණ මිත්‍රයන්ට තමයි නිග්‍රහ කරන්නේ. Tamanට මඟ පෙන්වන කල්යාණ මිත්‍රයාටම නිග්‍රහ කරනවා, බණිනවා, ඇදකුද හොයනවා, ඇදකුද කියනවා. එක එක අඩුපාඩුකම් කියනවා, සිදුරු හොයනවා. මෙන්න මේ ස්වභාවය. මේක තේරුම් ගන්න බැරි වුණොත් මේ හිතේ මාර විතර්ක කියලා. මේවට අර පරිබාහිර අර අසත්පුරුෂ දේව කොටසත් අඩු වැඩි වශයෙන් සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම සම්බන්ධ වුණා හෝ නොවුණා හෝ කියමුකෝ. මේ විතර්ක ඇති වෙනවනේ කොයි ආකාරයෙන් හරි හිතේ. දැන් මේ මොනවද? මේ ආස්වාදයේ අහිමීම නිසා කිපිච්ච හිතෙන් ඇති වෙන විතර්ක. ආස්වාදයෙන් වෙන් කරන නිසා, ආස්වාදයෙන් වෙන් වෙච්ච නිසා, කාමෙන් නික්පෙන නිසා හිතේ ඇතිවන්නා වූ විතර්ක තමයි මේ මතුවෙන්නේ. මේවා මාර විතර්ක. දැන් මේ විතර්ක ඇති වුනහම දැන් ඔන්න ඇති වෙන ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ ඇවිල්ලා අපෙන් අහනවත් එක්කයි ගොඩක් වෙලාට. අනේ හැමදෙරනේ බොහොම ලැජ්ජාවෙන් සමහරව අහන්නේ. සමහරව හිතන මේක මානසික රෝගයක් කියලා. නෑ මේ තුච්ච නින්දේ හිතේ වැඩක් මේක. අර ධර්මයෙන් ඈත් කරන්න හදන ප්‍රයාමයක් මේක. එතකොට මෙන්න මේ විදිහට විතර්ක නැගෙනකොට ඒ ආර්ය ශ්‍රාවකයා කියනවා අනේ හාමුදුරනේ තුන් හිතකවත් මට සම්මා සම්බුදු පියාණන් වහන්සේ ශ්‍රී සද්ධර්මයේ ආර්ය මහා සංඝරත්නය ගැන අංශු මාත්‍රයකවත් වරදක් හිතෙන්නේ නැහැ. ඒ කියන්නේ අංශු මාත්‍රයකවත් මේ අහිතක් හිතෙන්නේ නැහැ. මට අහිතක් මං හිතන්නේ නැහැ. ඒත් මට මෙන්න මේ වගේ පුදුමාකාර අදහස් ඇති වෙනවා. මේ අදහස් ඇති වෙන්නේ ඇයි මේ හිතේ? අනේ ස්වාමීන් වහන්සේ මේ අදහස් නිසා මට පාපයක් සිද්ධ වෙනවා. පාපයක් සිද්ධ වෙනවා. කියලා අන්න එහෙම බායටපත් වෙලා තැවීමටපත් වෙලා විචිකිච්ඡාවෙන් පෙළෙන පිරිස ඉන්නවා. එහෙනම් ඒකත් අර තදපි අජ්ජත්තං විචිකිච්ඡා නීවරණ. මේකත් අතුලාන්තේ පවතින නීවරණයක්. එහෙනම් ওই නීවරණෙනුත් නිදහස් වෙන්න ඕන. ඒ ගැන මම ඊට ඉස්සෙල්ලා දේශනා කරා. ඒ වෙලාවට මේ වගේ විතර්ක ඇති වුණොත් ඒ විතර්කයට විරුද්ධ විතර්කයක් ඔබ හිතන්න. ඒ කියන්නේ දැන් බලන්න ඒක තමයි නිර්වාණ මාර්ගය කියන්නේ. අන් කිසිවක් නෙවෙයි. දැන් බලන්න කාම විතර්ක හිත ඉදිරිපත් කරනකොට අපි මොකද කරන්නේ? ඒ කාම විතර්ක දුරු කරමින් නෙක්ඛම්ම විතර්ක වඩනවා. හිත ව්‍යාපාද විතර්ක මතු කරනකොට අපි අව්‍යාපාද විතර්ක ප්‍රඥාවෙන් වඩනවා. හිත විහිංසා විතර්ක මතු කරනකොට අපි අවිහිංසා විතර්ක ප්‍රඥාවෙන් වඩනවා. එහෙනම් හිතේ විතර්කයට විරුද්ධ විතර්කයක් වැඩි වීම තුළින් තමයි හිත නිරුද්ධ භාවයටපත් වෙන්නේ. එහෙම නැත්නම් හිත පරාජයටපත් වෙන්නේ. මායя පරාජයටපත් වෙන්නේ. මායя ජයගන්නේ කොහොමද? ඒ මායя නම් වන විතර්කයට අපි අහු වුණොත්. ඒ විතර්කයේ මමයේ මගේ මේ සිත මමයේ මේ විතර්ක මගේ කියලා ගත්තොත් ඒ කාන්ත වශයෙන් මොකද වෙන්නේ? සිත නැමැති මායя දිගින් දිගට විතර්ක මතු කරමින් ඒ පුද්ගලයාව මුලාවටපත් කරනවා. විතර්ක නිසා අකුසල් හටගන්නේ චේතනාම් බික්වේ කම්මං වදාමි. කර්මයක් රැස් වෙන නම් චේතනාව සකස් වෙන්න ඕන. එහෙනම් දැන් යම් ආකාරයක මෙහෙමුණොත් එහෙම අර සිත නැමැති මායя බුදුරජාණන් වහන්සේට එරෙහිව ශ්‍රී සද්ධර්මයට එරෙහිව ආර්ය මහා සංඝරත්නයට එරෙහිව මේ විතර්ක මතු කරන විදිහට ඔතනින් බුද්ධ ධම්ම කියන උතුම් වූ රත්නයන් ගැන තියෙන ප්‍රසාදය නිසා පැහැදීම නිසාම සහ ඒ තියෙන ඒ බුද්ධ ධම්ම කියන උතුම් වූ ඒ රත්නයන්ගේ තියෙන බලවත්කම නිසා අර බුදුරජාණන් වහන්සේට නිග්‍රහ කළත් හිතින් ධර්මයට නිග්‍රහ කළත් ඒක බාර ගන්න නැහැ පුද්ගලයා. නමුත් ආර්ය මහා සංඝරත්නයේ ඉස්සරහා දක්වන විතර්ක වලට අහු වෙන්න පුළුවන්. ඒ කිව්වේ අර Tamanට මඟ පෙන්නන නිවනට මඟ පෙන්නන අර කල්යාණ මිත්‍රයන් අර සත්පුරුෂයන් සම්බන්ධයෙන් ඇති කරන්නා විතර්ක වලදී නම් අහු වෙනවා. අර විතර්ක දෙකට අහු වෙන්නේ නැහැ. මොකද සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ කියන්න වරදක් නැති බව, අඩුවක් නැති බව දන්නවා. ඒ නිසා මාර්යාට බුදුරජාණන් වහන්සේ සම්බන්ධයෙන් විතර්ක ඇති කරලා ඒ පුද්ගලයාව සොලවන්න බෑ. ඒ වගේම ශ්‍රී සද්ධර්මයේ අඩුවක් නැති බව, සිදුරක් නැති බව දන්නවා. ඒ නිසා ශ්‍රී සද්ධර්මයේ සම්බන්ධයෙන් මතු කරන විතර්ක වලදීත් ඒ පුද්ගලයාව සොලවන්න බෑ. නමුත් භික්ෂුව සම්බන්ධයෙන් එහෙම නැත්නම් කල්යාණ මිත්‍රය සම්බන්ධයෙන් එහෙම නැත්නම් සාර සත්පුරුෂය සම්බන්ධයෙන් ඇති කරන විතර්ක වලදී නම් සොලවන්න පුළුවන් කමක් තියෙනවා. මොකද භික්ෂුව කියලා කියන්නේ කල්යාණ මිත්‍රය කියන්නේ සත්පුරුෂයා කියලා කියන්නේ සාකල්යෙම පිරිපුන් කෙනෙක් නෙවෙයි. අපි තුමුක අරිහත්තුන් වහන්සේ කෙනෙක් වුණත් මිනිසුන්ට ඒක දැන් උදාහරණයක් අර පිළිඳවච්ච මහරහතන් වහන්සේ එයි මෙහෙවර වසලය කියලා ආමන්ත්‍රණය කරා කියලා උන්වහන්සේට පිළිණු වචන කතා කරන භික්ෂුව කියලා නමකුත් පටබැඳලා පිළිඳවච්ච කිවේකනේ පිළිණු වචන කතා කරන හාමුදුරුවෝ කියලා නමකුත් බැඳලා මිනිසු කී ගියා උන්වහන්සේගේ ඇති රහත් භාවයක් නැහැ මිනිසුන්ට කතා කරන්න දන්නේ නැති භික්ෂුවක් කොහොමද රහත් වෙන්නේ කියලා. ඔන්නම ගියා. ඉතින් මිනිසුන්ගේ තියෙන ඥානීය තරම තමයි. ඉතින් කියන්නේ ගොඩාක් ඥානවන්ත මිනිසු ටිකක් එහෙම ගියා අන්තිමට. ඉතින් දැන් කොහොමද තේරුම් ගන්න? භික්ෂුවගේ தත්ත්වය රහතන් වහන්සේ කෙනෙක්ද නැද්ද? ඕවා තමයි මිනිසුන්ගේ තියෙන ප්‍රශ්න. එතකොට දැන් ওই විදිහටත් රහතන් වහන්සේවත් අඳුර ගන්න බැරි නම් මිනිසුන්ට සාමාන්‍ය භික්ෂුවක් ගැන මොනවා කියන්නද?
ඉතින් කල්යාණ මිත්‍රයෝ ගැන මොනවා කියන්නද? සත්පුරුෂය සාමාන්‍යයෙන් Tamanට මඟ පෙන්වන සත්පුරුෂය ගැන මොනවා හිතන්නද? මොකද තුච්ච නින්දිත හිතට පුළුවන් රහතන් වහන්සේටත් අර වගේ නිග්‍රහ කරන්න. එහෙනම් අර සාමාන්‍යයෙන් Taman මුණ ගැහෙන කල්යාණ මිත්‍රයෝ අහිංසක කල්යාණ මිත්‍රයෝ සත්පුරුෂයෝ ගැන ඕන තරම් අඩුපාඩු සිදුරු පෙන්නයි. තුච්ච සිත. එහෙම කී දෙනෙක් ඔය මායාවේ ගැටේට අහු වුණාද? Tamanට කරුණාවෙන් මේ භයානක සංසාර දුකෙන් ඈතර වෙලා ඒ සදාතනික නිවනට මඟ පෙන්වන්නා වූ ඒ සදාතනික ශාන්තියට මාර්ගය විවර කර දෙන්නා වූ කල්යාණ මිත්‍රයාගේම දොස් දැක්කේ නැද්ද ඔබේ හිත? අවංගව කතා කරන අය නම් එහෙම කියනවා. එක්තරා මේ තරුණයෙක් මෙතෙන්ට ඇවිල්ලා අපේ බණහන අපේ එක්තරා තරුණයෙක් කිව්වා එක්තරා දවසක ඔබ දන්නවද? මේ භික්ෂුව Zoom එකේ මේ විදිහට බණ කියද්දී ඔහු මා ඉදිරියේ ඉඳගෙන බණ අහනවා. ඒ පුද්ගලයාගේ හිත ඇතුලෙන් ආව මාර විතර්ක කොච්චර භයානක එකක්ද කියනවා නම් ඔහු කියනවා එක අවස්ථාවකදී මට හිත කිව්වා ඔබ වහන්සේගේ ඔළුව අල්ලලා ධර්මාසනේ ගහගෙන යන්න කියලා. ඕන්න විතර්කවල තරම. මේ මා ඉදිරියේ ඉඳගෙන බණ අහන තරුණයෙක්ට එහෙම හිතෙනවා. විතර්කයක් ඇති වෙනවා. මේ භික්ෂුව මේ Zoom දේශනාව මෙහෙම කරමින් ඉන්න වෙලාවක ඔළුව අල්ලලා ධර්මාසනේ ගහන්න කියලා. ඒ කියන්නේ ඔහුගේ හිත කොච්චර කිපිලාද? ඒ කියන්නේ ආස්වාදයෙන් ඔහු නික්මෙනකොට ඒ හිත කොච්චර දරුණුවට කිපුණාද? ඒ කිපිච්ච නිසා මේ භික්ෂුව තමයි ඔක්කොම කරේ. මේ කාලකන්‍යා තමයි මේ මගේ ආස්වාදය අහිමි කරේ කියන තැන ඉඳගෙන මේ භික්ෂුව නසා දමන්න කියලා අන්න හිත ඇතුලෙන් අර විතර්කයක් මතුවන. නමුත් ප්‍රඥාවෙන් අඳුරගත්ත නිසා එහෙම වෙන්නේ නැහැ. හොඳට තේරුම් ගන්න. ඒ නිසා බොහෝ විට මෙන්න මේ ගැටේට අහු වෙනවා. මෙන්න මේ ගැන වචනයක් කියන්න ඕන නැවතත්. ඔය ගැටේට අහු වෙනවමයි බොහෝ දෙනා. බොහෝ හොඳට බලන්න. බණ අහගෙන එනවා අනේ ස්වාමීන් වහන්සේ අනේ බුදු අම්මේ ඔබ වහන්සේ දැකීම පුදුම තරම් වාග්යක් ඔබ වහන්සේ දැකලා දැකලා බණ ඇහුවා අනේ අපිට නම් කියලා වැඩක් නැහැ දැන් පුදුමාකාර සාන්තියක් දැනෙන්නේ සැනසෙල්ලක් දැනෙන්නේ අනේ මම මේ දහම් ගංගාවක ගිලිලා ඉන්නේ මට මේ දැනෙන සතුට ප්‍රීතිය ඉමක් ඕනක් නැහැ කියලා කවි ලියනවා ගීත ලියනවා ඊට පස්සේ රටේ නැති ඔක්කොම ටික වර්ණනා පැය ගණන් ඔහොම කියලා පස්සේ කාලෙක මෙන්න બોලේ භික්ෂුවට හතර අතේ බැන බැන යනවා. එහෙම කී දෙනෙක් මුණ ගැහිලා තියෙනවද? ඇයි එහෙම උනේ? හොඳට බලන්න. ඇයි එහෙම උනේ? අර කලින් අච්චර පූජානම් කියාගෙන අර වගේ වර්ණනා කරගෙන ඇවිල්ලා පස්සේ ඇයි බැන බැන යන්නේ? අර ලෝක සම්මතයේ තියෙන ගොන් කතාව නම් අපි ගන්න නැහැ පූජාසනේ ඔබ හිඳුවා ඔබට පුදන මේ ලෝකෙමයි ඔබට එරෙහි වෙන්නේ හෙට නැගිටින්නේ කියලා. ඒවා ඉතින් මේ මිනිස්සු හදාගන්න මේ මෝඩ කතා මිසක් ඒ සිතේ ස්වභාවය දන්නේ නැති නිසා. ඕක තමයි සිතේ හැටි. ඒ නිසා එහෙම නිග්‍රහ කර ගිය මිනිස්සු සම්බන්ධයෙන් අපේ අප්‍රසාදයක් නැහැ හිතක් නැහැ. අපි දන්නවා එහෙම වෙනවා කියලා. ඒ නිසා තමයි නිශ්ශබ්ද වෙන්න ඕන පුළුවන් තරම්. සිත නැමැති මායя ඔබ දිහා බලාගෙන ඉන්නේ. ප්‍රඥාවෙන් ගන්න තීරණ විඥාණයෙන් මැඩලනවා. මහා වේදල්ල සූත්‍රය ප්‍රඥාවෙන් යම්කිසි තීරණයක් ගත්තොත් නිවන පිණිස ඒ වළක්වාලීමේ හැකියාවක් විඥාණයට තියෙනවා. යම් දවසක ඔබේ ප්‍රඥාව බලවත් වෙන මට්ටමක් එනකන් ඔබ මහා අනුතුරක් ඉදිරියේ ඉන්නේ. ඒ නිසා හැකිතරම් ඉක්මනින් ප්‍රඥාව බලවත් කරගන්න. මොකද ප්‍රඥාව බලවත් නොවන තාක්කල් ඔබට ලැබෙන රැකවරණය අවමයි. එතකන් විඥානීය නම් බලවත් ඉන්නේ හැමතිස්සෙම ප්‍රඥාවෙන් ගන්න තීරණේ අභිබවලා විඥානීය නැගී හිටිනවා. උදාහරණයක් හැටියට ඔබ ප්‍රඥාවෙන් තීරණයක් ගන්නවාද බණ අහන්න ඕන කියලා. විඥානීය තීරණයක් ගන්නව නෑද චිත්‍රපටියක් බලන්න ඕන කියලා. ඔබේ ප්‍රඥාව නම් බලවත් ඔබ බණ අහයි. ඔබේ විඥානය නම් බලවත් ඔබ චිත්‍රපටිය බලයි. එහෙනම් ওই අනුතුර කවදා වෙනකන් පවතිනවද? ඒ කවදා නමුත් ඒ දවස් වෙනකන් ඔබ පරාජිතේ. මොකද ඒ දවස් වෙනකන් ඔබට මේ සිත මායя පරාජයටපත් කරන්න. ඒ නිසා අනිවාර්යෙන් මේ ගැටේට අහු වෙනවමයි ඔබ. ඒ නිසා පින්වතුනි බොහොම කරුණාවෙන් කියන්නේ සත්‍ය පුද්ගලික ආත්මයක් අරමුණු කරගෙන නෙවෙයි ධර්මයේ දේශනා කරන්නේ. ධර්මයේ දේශනා කරන සත්පුද්ගල ආත්ම ප්‍රපංච දෘෂ්ටියෙන් තොරව. එතකොට මේ පුද්ගලයේ කර්මය ධර්මයේ දේශනා කරනවා කියලා එකක් නැහැ මෙතන. යථාබෝධය ලැබෙන්නේ ප්‍රඥාවටයි. ප්‍රඥාව කියන්නේ පුද්ගලයේ සත්‍යයක ආත්මයක් නොවේ. යථාබෝධි ස්පර්ශ කරන්නේ ප්‍රඥා චෛතසිකයෙන්. ප්‍රඥා චෛතසිකයෙන් ක්‍රියාත්මක වෙන මොහොතට අපි ආර්ය ශ්‍රාවකයා කියලා කිව්වට ආර්ය ශ්‍රාවකයා කියලා කවරෙක් පණවන්නද? රූපයෙන් වේදනාවකින් සංඥාවකින් සංකාරයකින් විඥානකින් පණවන්නද ආර්ය ශ්‍රාවකයා? එහෙම පැනවුවොත් එහෙම අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයත් සංකත ධර්මයක් කියලා රැවටෙනවා.
ඒ නිසා මතක තියාගන්න නිර්වාණය අසංකතයි. ඒ නිසා නිවනටපත් වෙන කෙනෙක් නැහැ. යම් කිසි විදියකින් අපි ආර්ය ශ්‍රාවකයා කියලා පුද්ගලත්වයක් පනවන්න ගියොත් එහෙම එහෙනම් අපි වැරදි දෘෂ්ටියක පිහිටනවා. අවිජ්ජා දෘෂ්ටිය පිහිටනවා. මොකද්ද? පුද්ගලයෙක් තමයි නිවන් දකින්නේ කියලා. ඒ නිසා මේ බණ කියන්නේ සත්‍යයට පුද්ගලයට ආත්මයකට නෙමෙයි. හොඳට මතක තියාගන්න ප්‍රඥාවට බණ කියන්නේ. ප්‍රඥාවටයි බණ කියන්නේ. සත්‍යයට පුද්ගලයට ආත්මයකට නෙවෙයි. සම්මුතික වශයෙන් ඉතින් ආර්ය ශ්‍රාවකයෝ බුද්ධ ශ්‍රාවකයන් ආදි වශයෙන් නාමික විවහාරයක් පවතිනවා. නාමික විවහාරයක් පමණයි ධර්මයේ දේශනාව වෙන්නේ ප්‍රඥාව අරමුණු කරගෙන. එහෙනම් පින්වතුනි ඔන්න ඔය කාරණාව දකින්න මුලදී මේ ධම්ම මණ්ඩපයේදීත් අපිට ඒක දකින්න ලැබුණා. මේ ඒකයි කිව්වේ මේ ධර්මයේ භික්ෂුවගේ ධර්මයක් නෙවෙයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා හැමතිස්සෙම. ඇයි? මිනිස්සුયો මේ ගෞරවයට කොහොම හරි ශ්‍රද්ධාවට භික්ෂුව කෙරෙහිත් ඇති කරගන්නවා ගෞරවයක් කල්ලාණ මිත්‍රයෙක් වශයෙන්. ඊට පස්සේ භික්ෂුව වර්ණනා කරන්න යනවා. භික්ෂුව වර්ණනා කරන්න යනකොට සිතනවදි මාර්යා දැනගන්නවා එහෙනම් මේ භික්ෂුව තමයි මේ ඔක්කොම කරන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? ඒ භික්ෂුවගේ අඩුපාඩුකම් එතම් පටන් පෙන්වන්න පටන් ගන්නවා. මේ ඔය බණ කිව්වට මෙහෙමයි අර එහෙමයි දන්නවද මෙහෙමයි කතාත් හදලා කියන්න පුළුවන් රටේ තියෙනවා. අභූත චෝදනා අභූත කතා පතුරවනවා. ඊට පස්සේ තුච්ච නින්දිත හිත. ඊට පස්සේ ඔය හාමුදුරුවෝ බණ කිව්වට මෙහෙමයි දන්නවද බලා මෙහෙමයි මාර්යාව කතා කරන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? එක කාලෙකදී රස වෙච්ච වික්ෂුව තව කාලෙකදී වස වෙනවා. ඊට පස්සේ වර්ණනා කර කර ගිය මුයින්ම ඊට පස්සේ නින්දා කර කර යනවා. ගරහමින් යනවා. විනාශ වෙන අවසාන. නිසා පින්වතුනි පුද්ගලයේ සත්‍යක ආත්මයක් අරබය බණ දේශනා කරන්නේ නැති බව ඔබ තේරුම් ගන්න ඕන. ප්‍රඥාවටයි ප්‍රශංසා කළේ. රාග දේශ මොහ කෙලෙස් වලටයි නිග්‍රහ කළේ. කවුරු හරි හිතන් ඉන්නවා අපිට නිග්‍රහ කළා කියලා කියන්නේ ඔබ කෙලෙස් පොදියක්. කවුරුන් නෝ මේ බණ අසා හිත රිදව ගන්නවා නම් ඒ කියන්නේ පුද්ගලයා කෙලෙස් පොදියක්. ඒ පුද්ගලයා මම රාගය මම දේශය මම මෝහය අනාදි වශයෙන් වර්ධව වටහාගෙන සිටින කෙනෙක්. නිග්‍රහ කළේ කාමයටයි නිග්‍රහ කළේ ආස්වාදයටයි නිග්‍රහ කළේ රාග දේශ මොහයන්ටයි නිග්‍රහ කළේ කෙලෙසයන්ටයි නිග්‍රහ කළේ අසාර රූප වේදනා සංඥා සංකාර විඥාන පංච උපාදානස්කන්ධයටයි. එහෙනම් කාට හරි රිදෙනවා නම් ඒ කියන්නේ ඒ සියල්ල මමයේ මගේ කියලා පනවගෙන ඉන්න අවිජ්ජාවෙන් තෘෂ්ණාවෙන් ඔද්දල් වෙච්ච කෙලස් ගොඩක් විතරයි. අන්න ඒක හොඳට තේරුම් ගන්න. ඒ නිසා ඒ අය මොකද උනේ? ඒ අයට මොකද උනේ? මේ කියන්නේ මේ පැහැදිලිව මේ දේශනා කරන්නේ එහෙම සාධක පෙන්වන්න පුළුවන් කිහිප දෙනෙක් කොච්චර පිරිසක් ඉන්නවද? මේ දිල්හාන් මහත්මයා, ජයන්ත මහත්මයා, අනුරුද්ධ මහත්මයා සාක්ෂි දරයි. මේ දහම් මණ්ඩපේ පැත්තේ. මේ ආරාම පැත්තෙන් සාක්ෂි දරන අය තව ඕන් තරම් ඉන්නවා. බණහගෙන ඇවිල්ලා අනේ ඔබ වහන්සේ මෙහෙමයි කියලා කියපු මිනිස්සු ඒ කටින් කොච්චර බැලලා තියනවද? නිග්‍රහ කරලා තියනවද? අපි වුන්ට ඊටාම අනුකම්පාව දක්වනවා, කරුණාව දක්වනවා. ඇයි? සිත නැමැති මායාව අඳුරගත්තේ නෑනේ ඔච්චරත් බණහලා. කොච්චර බණ ඇහුවත් අපි මෙච්චර ධර්මාවබෝධය ලැබුණා, අච්චර ධර්මාවබෝධය ලැබුණා කියලා පූජානම් කියන්න ගියා මිසක් සිත නැමැති මායාවේ යථා ස්වභාවය තේරුම් ගන්න අදක්ෂ වුණාන්. එහෙම දක්ෂකමක් තිබුණා නම් Tamanට සංසාර දුකෙන් නිදහස් වෙන්න මාවත පෙන්නපෝ කල්යාණ මිත්‍යා වර්ධිකාරයක් වෙනවද? හොඳට බලන්න කල්පනා කරලා. එහෙනම් ඔය නීවරණයක් බවවත් දන්නේ ඒ දන්නේ බොහෝ දෙනා එනවා පැවිදි වෙන්න කියලා ආගයතක් නැහැ පස්සේ බලද්දි. බොහෝ දෙනා එනවා වර්ණනා කරගෙන මෙන්න බලනකොට නිඳා කර කර යනවා පස්සට. එහෙමුනේ ඇයි? ඔය නීවරණය. මොකද නීවරණය? විචිකිච්ඡා නීවරණය. මේකට අහු වුණා. එතකොට මොකද වෙන්නේ? අතුලාන්තෙන් එනවා බුදුරජාණන් වහන්සේට ශ්‍රී සද්ධර්මයට ආර්ය මහා සංඝරත්නයට එරෙහිව විවිධාකාර විතර්ක. දැන් මේවා තේරුම් ගන්න බෑ. මොකද්ද විචිකිච්ඡාව තේරුම් ගන්න බෑ අන්න බලන්න. තේරුම් ගන්න පුළුවන් කමක් තිබුණා නම් ওই නීවරණයට අහු වෙන්නේ නැහැ. ධර්මයේ පිළිබඳව ප්‍රඥාව දුර්වල නිසා, ධර්මයේ පිළිබඳව තිවිච්ච අවබෝධය දුරස්ත නිසා ඒ අය තේරුම් අරන් හිටියේ නෑ මේ විතර්කය ඇවිල්ලා ආස්වාදයෙන් වෙන් වෙන කාමෙන් වෙන් වෙන සිතේ ඇතිවන මාර විතර්කයක් බව. එයා හිතුවා මොකද්ද? මගේ හිත මමයි මෙහෙම හිතන්නේ. නැත්තම් මම හිත මගේ හිතේ ඇතිවන විතර්ක මේවා කියලා. එහෙම හිතාගෙන මේ මට මෙහෙම හිතුණානේ. ඔය ආමුදුර මෙහෙමයි බල දන්නවද? මෙහෙමයි අපි මේ කියලා
අන්න එහෙම කළා ඊට පස්සේ නිග්‍රහ කරලා ඇති වෙනකන් ගරහලා ඉතින් අවසානයේ මොකද කරගන්නේ? අවසානයේ මොකද කරගන්නේ? මම ඒ ගැන කියන්න කැමති නෑ ඇත්තටම ගොඩක් අයට. බයක් ඇති වෙන නිසා බයක් ඇති වෙන්න ඕනේ ඇත්තටම. අවසානයේ කරගන්න දේ තමයි ධර්ම අවබෝධයෙන් නොලද කෙනෙක් නම් නිරේට යන්න පාර කපා ගන්න එක. ධර්ම අවබෝධයෙන් ලද කෙනෙක් නම් මාර්ගය අවහිර කරගන්න එක. ඒ දෙක තමයි වෙන්නේ. ඒ විතරක් නෙවෙයි. මෙලෝදීම අප්‍රමාණ දුක් විඳලා මිය යන්න සිද්ධ වෙයි. අතිශය භයානකයි. මේ ලෝකේ තමන්ට මඟ පෙන්වන්නා වූ ආර්ය මාර්ගය පෙන්වන්නා වූ ඒ බුදුරජාණන් වහන්සේගේ කල්යාණ මිත්‍ර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් කල්යාණ මිත්‍රයන් කවරෙක්ද හෝ මේ කවුද කියලා භික්ෂුව අදාළ නැහැ. තමන්ට මේ මඟ පෙන්වන්නා වූ කවරෙක් හෝ ඉන්නවනම් ඒ ඕනෑම කෙනෙක් සම්බන්ධයෙන් ඒ වගේ වැරදි විවේචන වැරදි අදහස් දුර්මත අභූත චෝදනා කට කතා ඕපදූප පැතිරවීම මහා භයානක අකුසලයක්. මොකක්ද ඒකෙන් සිද්ධ වෙන්නේ? ඒ කල්යාණ මිත්‍රයන්ගේ සත්පුරුෂයන්ගේ ගුණය නැසීමයි. ගුණය නැසීමයි. සත්‍ය දක්වන්න භූතේ සහ අභූතේ කියලා දෙකක් තියෙනවා. ඒ කියන්නේ ඇත්තයි නැත්තයි. භූතේ කියන්නේ ඇත්ත, අභූතේ කියන්නේ නැත්ත බොරුව. ඒ නිසා ඇත්ත ඇති හැටියෙන් කතා කරලා ඒකෙන් අකුසලයක් සිද්ධ වෙන්නේ නැහැ. නැත්තක් ඇති හැටියට දැක්වුවොත් අන්න ඒක මහා භයානක අකුසලයක් වෙනවා. ඒ නිසා පින්වතුනි ඔය නීවරණයක් ඔය මතුවෙන හිත ඇතුලෙන් ඔබට ඒ ධර්මය ඈත් කරවන්න ලේසිම ක්‍රමය තමයි කල්යාණ මිත්‍රයන්ගෙන් දුරස් කිරීම. ඒ නිසා මොකද කරන්නේ? කල්යාණ මිත්‍රයන්ගේම අඩුපාඩුකම් හිත ඇතුලෙන් පෙන්වා දෙනවා. පෙන්වා දීලා මොකද කරන්නේ? අවසානයේ ඒ ගැටේට අල්ල ගන්නවා. අල්ලගත්තට පස්සේ මොකද වෙන්නේ? අන්න බැර යනවා ඊට පස්සේ. එහෙම ගිහිල්ලා මාර්ගය අවහිර කර ගන්නවා. අවහිර කරගෙන ඉතින් යම් දවසක ඒ වැරද්ද Tamanට වැටහිලා ත්‍රිවිධ රත්නයේ හදවතින්ම කමා කරගත්තොත් ඒ විපාකවරණිය දුරු වෙනවා. එහෙම නැත්නම් එතනින් එහාට මාර්ගය වැඩෙන්නේ නැහැ පොඩ්ඩක්වත්. ඊට පස්සේ එතනින් එහාට අතිශය බහුලාන්දමෙන් පංච නීවරණ වැඩෙන්න පටන් ගන්නවා. ඥානෙ මොට වෙලා යනවා. නිර්වාණ මාර්ගය ඇහිරෙනවා. ඊට පස්සේ පුද්ගලයා තුල දකින්න හම්බ වෙන්නේ කොච්චර බුද්ධ ශ්‍රාවකෙක් වුණත් අසහනයක් විතරයි. අසහනෙන් කල් ගෙවනවා. ඊට පස්සේ බලන්න පුළුවන්. එයා ඊට පස්සේ පෙලි ඉන්නේ. පෙලෙනවා කිය ඉඳී ඊට පස්සේ. මොකද ශාන්තියක් නැහැ. බුද්ධ ශ්‍රාවකයෝ පෙලි ඉන්නේ නැහැ. බුද්ධ ශ්‍රාවකයෝ ඉන්නේ කොහොමද? ඒතං සන්තං ඒතං පනිතං යදිදං සබ්බ සංකාර සමතු සබ්බූපති පටිනිසග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානං තේතං සන්තං ඒතං පනිතං ශාන්තෝ ප්‍රණීතෝ චිත්ත සමාධි යුක්තව වාසය කරන. අඩු වැඩි වශයෙන් අරිහත් ඵලයෙන් මෙහා ඉන්නකම් ඒ සමාධිය අඩු වැඩිකම් වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. ඒක වෙනම දෙයක්. හැබැයි ඒ චිත්ත සාන්තිය ඒ චිත්ත සමාධිය අත්දකින්නවා ශාන්ත ප්‍රණීත. යේසුප්පයුත්තා මානසා දාල්හේන නික්කාමිනෝ ගෝතම සාසනම් හිතේ පත්තිපත්තාමතං විගහ්‍ය ලද්ධා මුධා නිබ්බුතිම් බුජ්ජමාන. මේ ගෞතම සම්බුද්ධ ශාසනයේදීම කාමෙන් නික්මෙන්න දක්ෂ වෙච්ච ඒ ආර්ය ශ්‍රාවකයෝ මොකද කරන්නේ? ඒ වීරියෙන් යුක්තව මනස වීරියෙන් යුක්තව දැඩි වීරියෙන් යුක්තව මනස හික්මවාගෙන ඒ අමූර්තය වළඳනවා. ඒ නිවන් ශාන්තියක් දකින්නවා. එහෙම මිසක් අසහනින් පිළිපෙලි ඉන්නේ නැහැ බුද්ධ ශ්‍රාවකයෝ. ඒ ඇවිල්ලා අනාර්ය ශ්‍රාවකයෝ. ඒව හොඳට දකින්න ඕන. එහෙනම් පින්වතුනි අන්න අර විතර්ක හිතේ ඇති වෙනකොට ඔන්නක තේරුම් ගන්න බැරි වුණොත් ඔබ ඔය ගැටේට අහු වෙනවා. කී දෙනෙක් අහු වෙලා තිනවද? අපි ඉතින් අඬ ගහලා වුන්ට කතා කරලා තේරුමක් නැහැ සමහර අවස්ථාවලදී. මොකද එහෙම කරන්න ගියොත් තව තවත් විනාශය වැඩි කරගන්නවා. ඒ නිසා මේ බණ අසා අවබෝධයෙන් නිවැරදි වෙන්න හිත ඇතුලේ මායя ඔබට හැමතිස්සෙම ආමන්ත්‍රණය කරන්නේ සංසාරයට යන්නයි. ඒ නිසා තමයි කල්යාණ මිත්‍රයාගේ අඩුපාඩුකම් ඔබට පෙන්වා දෙන්නේ, සිදුරු පෙන්වා දෙන්නේ, විවිධාකාර චෝදනා අභූත චෝදනා නම් ගන්නට ඔබට උපදෙස් දෙන්නේ. එහෙනම් පින්වතුනි දැන් මම කියන්න ගියේ ඉස්සෙල්ලා එතකොට මෙන්න මේ වගේ විතර්ක මතු වුනහම කෙනෙක්ට ඇති වෙනවා මහ විචිකිච්ඡාවක්. අනේ හාමුදුරනේ මේ වගේ මහ කරුම අදහස් මට ඇති වෙනවානේ පුදුමාකාර වැඩක් මේක මගේ හිතේ තුන් හිතකවත් එහෙම අදහසක් නැහැ. ඒත් මට මේ වගේ කුණු සිතුවිලි එනවානේ. අනේ මට මේකෙන් පාපයක් සිද්ධ වෙනවද? නෑ පාපයක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි පාපයක් සිද්ධ වෙන්නේ කොහොමද? අන්න අර වගේ තැනකටපත් වුණොත්. ඒ කිව්වේ ඒ ඇති වෙන විතර්කය
මේ සිත මමය මේ විතර්ක මගේ කියලා ගත්තොත් අන්න එතනින් එහා පැත්තට මොකද වෙන්නේ? අර හිත මොකද්ද මතු කරන්නේ? දේශ සාගත විතර්කයක්නේ. ඒ කල්යාණ මිත්‍යාගේ සත්පුරුෂයාගේ ඒ භික්ෂුවගේ හෝ කාගේ හෝ අඩුපාඩුවක් පෙන්නමින් දේශේ මතු කරන්නේ. දැන් මේක ගත්තොත් එහෙම මගේ කියලා මගේ හිත මගේ විතර්ක කියලා ගත්තොත් මොකද වෙන්නේ? මෙන්න මේ සිතේ විතර්කයට අහු වෙනවා. අහු වුණාට පස්සේ මොකද වෙන්නේ? මේ ගැන අයෝනිසෝ මනසිකාරයෙන් මෙනෙහි කරන්න යනවා. නුනුවණින් මෙනෙහි කරනකොට මොකද වෙන්නේ? ඒ අයෝනිසෝ මානසිකාරය නිසා අන්න මනංච පටිච්ච ධම්මේ චුප්පජිති මනෝ විඥානං කියලා අන්න හට ගන්නවා දේශ මනෝ විඥාන. අන්න එතන චේතනහම් බෙක්කේ කම්මං අදාමි කියලා කර්ම රැස් වෙනවා. අන්න එතන තමයි ආරි උපාදී සිද්ධ වෙන්නේ. එහෙනම් එහෙම උනේ ඇයි? අර විතර්කයේ අල්ලගත්තා සිතින් මම මගේ කියලා. ප්‍රඥාවෙන් ඒ ඔබට දකින්න පුළුවන්කම තිබුණා නම් සිත මම නොවේ විතර්ක මගේ නොවේ කියලා එහෙනම් ওই විසෙනට ගොදුරු වෙන්නේ නැහැ. ඒ විසෙනට ගොදුරු වෙන්නේ කවුද එහෙනම්? ඔය සිත මමය විතර්ක මගේ කියන අවිජ්ජාව බලවත් කෙනා. එහෙනම් පිංගුතුනි යම් මේකින් ඔබත් ඒ වගේ විසෙනට ගොදුරු වුණා නම් වහාම ත්‍රිවිධත්නේ කමා කරගෙන නිවැරදි වෙන්න නිවැරදි වෙලා මේ භයානක සංසාරයෙන් එතර වෙන්න උත්සාහ ගන්න. ඔබේ පිහිට ඔබ පමණයි. එහෙනම් අන්න තදපි විචිකිච්ඡා තදපි අජ්ජත්තං විචිකිච්ඡා නීවරණං ඔන්න අතුලාන්ත නීවරණය. එහෙම එන්නේ කුසල අකුසල ධර්ම පිළිබඳව තියෙන අනවබෝධය නිසා. කන්න සුඛ කළු සුදු ධර්ම පිළිබඳ තියෙන අනවබෝධය නිසා. සාවජ්‍ය අනවජ්‍ය වර්ධ සහගත සහ නිර්වද්‍ය ධර්ම ගැන තියෙන අනවබෝධය නිසා මෙන්න මේ කුසලයේ අකුසලයේ සාවජ්‍ය අනවජ්‍ය කුසල අකුසල සාවජ්‍ය අනවජ්‍ය කන්න සුඛ යනාදී වශයෙන් මේ ධර්මවල තියෙන මේ දෙපැත්ත මේ දොතාව දකින්න බැරි නිසා බොහෝ විට විචිකිච්ඡාවට ලක් වෙනවා. ඔබම කල්පනා කරනවා ඇති මගේ ඇහෙන් වරදක් වුණාද? මගෙන් කනෙන් වරදක් වුණාද? නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනසෙන් වරදක් වුණාද? දැන් ඔය මම පෙන්වුවේ ඉස්සෙල්ලා මනසින් සිදුවන වැරදි. ඒ කියන්නේ මනසින් සිදුවන මේ වැරද්ද ඔබ කොයි ආකාරයෙන්ද තේරුම් ගත්තේ? ඒ මනසෙ හට ගන්නා විතර්ක මම මගේ කියලා ගත්ත නිසා තමයි ඒ විචිකිච්ඡාව තුළ ඇති උනේ. අනේ මට මේකෙන් කුසලයක් සමහර පින්වතුන් පැහැදිලි කරලා තියෙනවා සමහර අයට මාස ගණන් නිින්ද ගියේ නැහැ කියලා. ඕනතරම් සාක්ෂි ඉදිරිපත් වෙයි මේ දහම් මණ්ඩපෙන් උනත්. ඔය නීවරණ මතුවෙන්න ගත්තා ඔය විචිකිච්ඡා නීවරණේ මතුනහම අනේ මට මේකෙන් කුසලයක් සිද්ධ වෙනවද? අකුසලයක් සිද්ධ වෙනවද නැද්ද? අකුසලයක් සිද්ධ වෙනවද නැද්ද? යනාදී වශයෙන් විචිකිච්ඡාවෙන් පෙරිපෙරි ඉන්න කාලය තුල නිින්ද ගිහිල්ලත් නැහැ මාස ගාණක්. එක්තරා ශ්‍රාවක පින්වතෙක් මේ බුදුගේ ඇතුළේදී හඬා වැළපුණා දවසක්. මට මාස ගාණක් නිින්ද ගියේ නැහැ කියලා ඔය විතර්ක නිසා. ඉතින් පින්වතුනි ඔන්න ඔය වගේ ස්වභාවයක් තියෙන ඔබත් මේ වගේ විතර්ක වලින් පීඩා විඳලා ඇති. එහෙනම් ඔබට ඒ වෙලාවට මොකද වෙන්නේ? බණ අහන්න බෑ. ඒ විතර්ක නැగిලා આવොත් ඔබට බණ අහන්න බෑ. ඔබට කල්පනා වෙනවා අනේ මගේ හිත ඇතුලේ මේ වගේ විතර්ක එනවා. අනේ මට පෞසිද්ධ වෙනවද දන්නේ මට බණ අහන්න බෑනේ කිය. ඊට පස්සේ තමන් හිත ඇතුලෙන්ම අනාථ භාවයටපත් වෙලා බණ අහන එකෙන් ඈත් වෙලා යනවා. ඒයි තේරුම් ගන්න බැහැනේ. එහෙනම් පින්වතුනි ඔන්න ඔය විදිහට අභ්‍යන්තර ධර්ම නිසා විචිකිච්ඡාව හට ගන්න. මේ ඇහැ කන නාසය දිව ශරීරයේ මනස නිවැරදි දෙයකට යොමු කළාද නැද්ද කියලා නැත්නම් කුසලයට හෝ අකුසලයට හෝ යොමුනාද නැද්ද කියලා තීරණය කරගන්න බැරුව මේ ප්‍රඥා දුර්වලකම නිසා මෙහෙම වෙන්නේ. ප්‍රඥා දුර්වල වුණේ අය ධර්මයේ නිසි ආකාරයෙන් විමර්ශනය කරන්නේ නැති නිසා. කුසලයේ අකුසලයේ මනමින් තේරුම් ගත්තේ නැති නිසා. සිතවිල්ලකින් බෑ කර්මයක් රැස් කරන්න. චේතනාව සකස් වෙන්න ඕන. අන්න ඒක දැනගෙන හිටියේ නැති නිසා සිතවිලි වලටත් බය වුණා අන්තිමට. චේතනාම් බික්කේ කම්මං අදාන. රාගෙන් දේශයෙන් මෝහෙන් යුක්ත මනෝ සංචේතනාව සකස් වෙන්න ඕන. සිතවිලි කියන්නේ මානසිකාර. සංචේතනාවක වෙනස තමයි සංචේතනාවෙන් පුළුවන් සිතකය වචනේ තුනම ක්‍රියාත්මක කරවන්න. සිතවිල්ලකට එහෙම කරන්න බෑ. සිතවිලි කියන්නේ නිකන් ඇති වෙලා ඒවා මොහොතකින් විපරිණාමයට යන්නා වූ නිකන් අදහස් ටිකක් විතරයි සිතවිලි කියන්නේ. මානසිකාර මේ මනෝ සංචේතනාවක් කියලා කියන්නේ රාගෙන් හරි දේශයෙන් හරි මෝහෙන් හරි මේ සිත අවදි කරන්න පුළුවන් ශක්තියකට. ඒ ශක්තියට පුළුවන් ඊට පස්සේ සිත රාගෙන් හෝ දේශයෙන් හෝ මෝහෙන් අවදි කරන්න. ඊට පස්සේ වචනය ඊට පස්සේ ක්‍රියාව. මෙන්න මේකට තමයි අபிසංකාර කියන්නේ. ඒ කිව්වේ රාගෙන් දේශයෙන් මෝහෙන් සිතකය වචනේ ක්‍රියාත්මක වෙන ස්වභාවය තමයි
ක්‍රියාත්මක වෙන ස්වභාවය තමයි අபிසංකාරකය. සිතිවිලි වලට නෙවෙයි. අර විතර්ක ඇති වෙන්නේ සිතිවිලි වශයෙන්. ඉතින් ඒවෙන් ඔබට අකුසලයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ බව දන්නේ නැති නිසා තමයි විචිකිච්ඡාව ඇති වෙන්නේ. අන්න බලන්න. අන්න අභ්‍යන්තර විචිකිච්ඡාව කිව්ව එකට. තවත් ඔක පොඩ්ඩක් පැහැදිලි කරොත් දැන් තවත් උදාහරණයක් කියන්නම්. දැන් අර අපි ඉස්සෙල්ලා අර පින්වතා කියපු එක පොඩ්ඩක් එහෙම යටපත් වුණා. දැන් අපේ ඒ පින්වත් ශ්‍රාවක මහත්තයා කිව්වේ මොකද්ද? එතුමා අර තමන්ගේ යාළුවාට පෙන්නලා දුන්නා ඕක නෙවෙයි නිවැරදි ක්‍රමය මෙන්න මේකයි. ඉතින් ඒක හරිද වැරදිද? ඒකෙන් තමන්ට අකුසලයක් සිද්ධ වුණාද කුසලයක් සිද්ධ වුණාද කියලා එතුමා ඇහුවේ. අන්න බලන්න විචිකිච්ඡාව. කිව්වේ ඕකට. දැන් එතන ධර්මයේ නිසියාකාරයෙන් ප්‍රඥාවෙන් දකිනවා නම් අර විචිකිච්ඡාව ඇති වෙන්නේ නැහැ. එහෙනම් එතුමා කරේ වැරදි වැඩක් නෙවෙයි. එතුමා කරේ හරි වැඩක්. එතුමාට එයින් අත්ුනේ අකුසලයක් නෙවෙයි කුසලයක්. ඇයි ඒ? ධර්මයේ පෙන්වා දුන්නා. එදා භාගතුන් වහන්සේමනේ ඔය අරද්ද නිවැරදි කරන්න කියලා ලෝකයට උපදෙස් දුන්නේ. මහා පරිනිබ්බාන සූත්‍රය යමකශාලා කොටස අරන් කියවලා බලන්න. එදා සම්මා සම්බුදු පියාණන් වහන්සේ පරිනිර්වාණයටපත් වෙන්න යන මොහොතේ සියක් දසදහසක් චක්‍රාවාටවල දෙවියෝයි බ්‍රහ්මයෝයි මිනිස්සුයෝයි උන්වහන්සේ වෙනුවෙන් පුද පූජා පවත්වන්න යෙදුනා. ඒ ආරංචියට අවසන් පූජාවනේ කියලා දෙවිවරු බ්‍රහ්මයෝ අප්‍රමාණ පූජා පැවැත්වූ ආකාශයේ මල් ඉස්සා මහ පොළොවේ අචේතනික මේ ගස් කොළන් වල පවා මල් හටගත්තා. අකලට මල් පිපුණා. ආකාශයේ මල් වැටුණා. අප්‍රමාණ පුද පූජා. ආනන්ද හාමුදුරුවෝ මේ පූජා දැකලා උන්වහන්සේට මහ සතුටක් ඇති වුණා. මාගේ භාග්‍යවතුන් වහන්සේට මොනතරම් පූජා පවත්වනද මේ සකල ලෝක සත්‍යය. යනාදි වශයෙන් සම්මා සම්බුදු පියාණන් වහන්සේට මේ පණිවිඩය දැනුම් දුන්නාම සම්මා සම්බුදු පියාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට මොකද කිව්වේ? ආනන්ද ඔය කිසිවක් භාග්‍යවතුන් වහන්සේ නමට කරන සැබෑ පූජාවක් නෙවෙයි ආනන්ද. ඔය මල් ලිහිනවා, ඔය ගීතිකා ගායනා කරනවා, බෙර වයනවා, ප්‍රශංසා කරනවා එකක්වත් භාග්‍යවතුන් වහන්සේට කරන සැබෑ පූජා නෙවෙයි ආනන්ද. භාග්‍යවතුන් වහන්සේට කරන සැබෑ පූජාව නම් උන්වහන්සේ අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ අනන්ත අප්‍රමාණ දහදුක් ඉඳලා අනන්ත අපරිමිත කැපකිරීම කරලා අප්‍රමාණ වීරයෙන් මතු කරලා දේශනා කරපු අමා ධර්මය නිවැරදිව අවබෝධ කරගෙන ඒ ධර්මයට අනුකූලව ජීවත් වෙලා මේ භයානක සංසාර දුක කෙලවර කිරීමයි ආනන්ද සම්මා සම්බුදු පියාණන් වහන්සේට කරන සැබෑ බුද්ධ පූජාව. අන්න සම්මා සම්බුදු පියාණන් වහන්සේම පෙන්වා දුන්නා එහෙනම් සැබෑ බුද්ධ පූජාව මොකක්ද කියලා. අපේ අර පින්වත් ශ්‍රාවකයාත් ඒ ඒ උතුම් වූ බුද්ධ වචනයට අනුකූලව නිවේද කටයුතු කරේ. එතුමාත් පෙන්ලා දුන්නා ඕක නෙවෙයි සැබෑ පූජාව, මෙන්න මේකයි සැබෑ පූජාව. නුඹලා රත්තරන් වලින් පිරිකර හදලා, කරඬු හදලා, මොනවා හරි හදලා, පාත්‍ර හදලා බුදුරජාණන් වහන්සේට පූජා කර කර ඉන්න මේ මහසෑය වටේට කාංචු කෙල්ලනෝ රටේ නැති වැඩ කර කර ඉන්නවා. හැබැයි උතුම් බුද්ධ වචනයට කන් දෙන්නේ නැහැ. තවත් කවුද පින්වතෙක් ගැන හොඳ කතාවක් මම කියන්න කැමති නැහැ. එතුමා ගැන අනන්‍යතාවය හෙළි වෙන නිසා. පුද පූජා පවත්වන්න නම් රුසියෝ. හැබැයි එක බණපදයක් අහන්න කැමති නැහැ. ඉතින් එහෙනම් පවත්වන පූජාව මොකද්ද කියන කරුණා කරලා සම්මා සම්බුදු පියාණන් වහන්සේට බුද්ධ පූජාව පවත්වන මිනිසයෝ ඇත්තටම බුද්ධ පූජාව පවත්වනවා නම් උන්වහන්සේගේ ධර්මයේ දකින්න එපා. එහෙනම් ඒ ධර්මයේදී පූජා පවත්වන්නේ. එහෙනම් ඔය පූජාව මොනවද? කවුරු හරි කියපු නිසා කරන එකක්. ඉතින් කවුරු හරි කියපු එකක් කරලා හිතන් ඉන්නවා මම හරි ලොකු පූජාවක් කරා කියලා. සම්මා සම්බුදු පියාණන් වහන්සේ ශ්‍රී මුඛයෙන්ම ඉල්ලා සිටපු පූජාව කරන්න කැමති නැහැ. උන්වහන්සේ ශ්‍රී මුඛයෙන්ම දේශනා කළේ මගේ ධර්මය අවබෝධ කරගෙන මේ භයානක සංසාර දුකෙන් නික්මියල්ලා. සංසාර දුක අවසන් කරපල්ලා කියලා. ඒ බුද්ධ වචනයට කන් දෙන්නේ නැහැ. අර තේරපදාන හරි මොන හරි අරගෙන ඒවේ තියෙනවා භාගතුන් වහන්සේට පෙර සම්මා සම්බුදු පියාණන් වහන්සේට මෙන්න මෙහෙම මලක් පූජා කරලා මෙහෙම වුණා. පොල් ගෙඩියක් පූජා කරලා මෙහෙම වුණා. කෙහෙල් ගෙඩියක් පූජා කරලා මෙහෙම වුණා. කුඩයක් පූජා කරලා මෙහෙම වුණා කියලා. ඒ ටික අරගෙන අන්න දැන් ඒව ටික පූජා කරගෙන ඉන්නවා මේ මහසෑය වටේට. මහසෑයේ සලපතල මළු ඉඩ මදි වෙලාවකට. කෙහෙල් කෑන්, පොල් ගෙඩි, කොස් ගෙඩි ඒවා මේවා තියලා. රටේම තියෙන පූජා කරලා. ඒකන් තිරික්කලන් දානාති දසදහසක් තිරික්කලන් ලබ්බති කියන තැනින් දැන් තමයි පින්කම් කරන්නේ. එහෙම නැතුව මේ අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනන්ත ගුණස්කන්ධය දැකලා නෙවෙයි.
අනන්ත ගුණස්කන්ධය දකින්න ඉස්සලා ධර්මය අහන්න එපා. ඉතින් ඒ නිසා ඒබඳු හිස් පුරුෂයන්ට එසේ පෙන්වා දෙන්නේ වරදක් නොවේ අකුසලයක් නොවේ කුසලයක්. එසේ නොවන තාක්කල් මේ මිනිසයා අනාථ සත්වයක් වශයෙන් මේ සංසාරේ තව වසර කෝටි ගාණක් තිස්සේ දුක් විඳිනවා මිසක් යථාබෝධයටපත් වෙන්නේ නැහැ. එකකින් අදහස් කරන්නේ පින්කම් කරන්න එපා කියලා නෙමෙයි. පින දෙවැනි කරගන්න, කුසලයේ අග්‍ර කරගන්න. ඉස්සෙල්ලා කුසලයේ හැසිරෙන්න. ඉස්සෙල්ලා අති උත්තරීතර චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන ඒ කුසලයේ අවබෝධ කරගෙන කුසලයේ හැසිරෙන්න. එතකොට 아무තෙන් ආයේ පින් කළත් නැතත් පින් වැඩෙනවා. පුණ්‍ය ගංගා කුසල ගංගා වැඩෙන්නේ. අරන් බලන්න සෝතාපට්ටි සංයුක්තේ සංයුක්ත නිකායේ සෝතාපට්ටි සංයුක්තය පුඤ්ඤාபிසන්ද කුසලාபிසන්ද සූත්‍ර ආර්ය ශ්‍රාවකයාට තරම් පින් වැඩෙන්නේ නැහැ කිසි කෙනෙක්ට මේ විශ්වේ. අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අමා ධර්මය අස අවබෝධ කරගෙන මෙන්න මෙච්චර වෙලාවක් චතුරාර්ය සත්‍ය ධර්මයේ සීකලොත් අනිත්‍ය සංඥා වැඩුවොත් අනිත්‍ය සංඥා කියන්නේ උදේව ඥාණින් වේ හේතුඵල ධර්මයේ දකින්නවා. ඉති ඉමස්මින් සති ඉදං හෝති මසුපාදං උප්පජ්ජති. ඉති ඉමස්මින් අසති ඉදං හෝති මස නිරෝධය මන නිරුද්ධති. මෙන්න මේ න්‍යාය ධර්මයේ දැකීම අනිත්‍ය සංඥාව කියන්නේ. එහෙනම් මෙන්න මෙච්චර වෙලාවක් කෙනෙක් අනිත්‍ය සංඥා වැඩුවොත් ඒ කියන්නේ චතුරාර්ය සත්‍යය සිහිපත් උනේ මෙනෙහි කරේ නුවණින්. පරිසම්පාදේ සමුදය නිරෝධය දැක්කේ උද්‍යව ඥානින්. එහෙනම් ඒ උද්‍යව ඥානින් පරිසම්පාදේ සමුදය නිරෝධය දැකීම අනිත්‍ය සංඥාව කියන්නේ. එහෙනම් ඒ අනිත්‍ය සංඥාව දැක්කා කියන්නේ චතුරාර්ය සත්‍ය දැක්කා කියන එක. එහෙනම් ඒ චතුරාර්ය සත්‍ය දකින්න එක නිමේෂයක වැඩෙන පුණ්‍ය ධාරාව කොච්චරද කියනවනම් බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට දෙන දානෙටත් වඩා මහත්ඵලයි මහානිසංසයි කියලා ඔන්න තින අංගුත්තර නිකායේ වේලාම සූත්‍රේ අරන් බලන්න පුළුවන්. නමුත් අපි මොකද කරන්නේ? අදටත් අර බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේට නෙමෙයි කන් දෙන්නේ. අපිට ඕන වචනෙට, මාර්යාගේ වචනෙට තමයි. බුදු පසේ බුදු මහරහතන් වහන්සේට දන් දීම ඊටාම හොඳ ඉහළම පුණ්‍ය කර්මයක්. ඒක නැහැ කියනව නෙමෙයි. දැන් බුදු පියාණන් වහන්සේමනේ ධර්මයේ දේශනා කළේ මේ භික්ෂුව නෙමෙයිනේ. බුදුරජාණන් වහන්සේමයි දේශනා කරලා තියෙන අංගුත්තර නිකායේ වේලාම සූත්‍රයේ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට දෙන දානෙටත් වඩා මහත්ඵල මහානිසංස පින්කමක් බව පුණ්‍ය ශක්තියක් කුසල ශක්තියක් වැඩින බව අසුරක් තරම් මෙන්න මෙච්චර වෙලාවක් අනිත්‍ය සංඥා වැඩිම තුලින් එහෙනම් ආර්ය ශ්‍රාවකයන්ට මෙහෙම කරනකොට පුණ්‍ය ගංගා කුසල ගංගා වඩන්න පුළුවන්කම තියෙද්දි මොන හේකටද මහසෑයට ගිහිලා කෙහෙල් කෙනක් හේතු කරන්නේ කොස් ගෙඩියක් ගිහිලා අර පේසවල ලුඩින් තියන්නේ පොල් ගෙඩි ගිහින් තියන්නේ ඒක තමයි කියන්නේ බුද්ධ වචනෙට කන් දෙන්නේ නැහැ. Tamanට ඕන දේමයි කරන්නේ. Tamanට ඕන දේම කළ වෙනසිලා යනවා. බුදුරු ලෝකෙට පහළ වෙන්නේ මේ මෝඩ මිනිසුන්ගේ තියෙන අඥානකම් නැතිකරන්න. නමුත් මෝඩ අඥාන ජනයා අසත්පුරුෂයා කොයිම ආකාරයකටවත් යම දෙයක් තමන්ගේ අර අඥානකම නැති කරගන්න. ඒ අසත්පුරුෂ හිතන් ඉන්නේ අඥානකම තමන්ගේ ජීවිතේ කොටසක් අයින්ද්‍රිය සාධකයක් කියලා. ඉතින් ඒ නිසා එසේ පෙන්වා දීම වරදක් නෙවෙයි. එහෙනම් අන්න එහෙම ධර්මයේ දැනගන්න ඕනේ. එතකොට අර විචිකිච්ඡාවෙන් නිදහස් වෙන්න පුළුවන්. නැත්තම් විචිකිච්ඡාව අනේ මං හරි වැඩක්ද කරේ වැරදි වැඩක්ද කරේ හරි වැඩක්ද කරේ වැරදි වැඩක්ද කරේ යන දිවසෙන් අභ්‍යන්තර වශයෙන් අන්න විචිකිච්ඡා නීවරණය නැගිනවා. බාහිර වශයෙන් උත් අන්න ඒ විදිහටම තියෙනවා. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම සම්බන්ධිනුත් ওই විදිහටම විචිකිච්ඡාවක් නැගිනවා. ඒ කොහොමද? දැන් අපි ආර්ය ශ්‍රාවකෙක් වශයෙන් උත් මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම පරිශීලනය කරන්න වෙලා තියෙනවා. රහත් උනත් මේ ටික පරිහරණය වෙන්නවනේ. රහත් උනත් රහතන් වහන්සේටත් ඇහැක් තියෙනවනේ. දැන් මේ අන්න වැරදියට ගන්න එපා. ඊට පස්සේ රහතන් වහන්සේ කියන්නේ පුද්ගල සත්‍යක ආත්මයක් කියලා පැනවුවා කියලා. නාමික විවහාරයක් තියෙනවනේ. චන්දරාගේ අවසන් වෙච්ච පංච උපාදානස්කන්ධයක්. ඉතින් ඒ ස්වභාවයට මොකද්ද කියන්නේ? සම්මුතික වශයෙන් අපිට කියන්න සිද්ධ වෙනවා රහතන් වහන්සේ කියලා. අපි නෙවෙයි භාගතුන් වහන්සේමනේ. එහෙම දේශනා කරේ අරහති කියලා. අරහති උච්චති. එහෙනම් ඒ අධිහතුන් වහන්සේ විපාක වශයෙන් ඒ හැ රූපය කන ශබ්දේ නාසය ගන්ධය දිව රස කාය ස්පර්ශය මනස ධම්ම කියන මේ 12 ආයතන පරිහරණය කරනවා අර කෙලෙස් රැස් වෙන අර්ථයෙන් නෙවෙයි විපාක අර්ථයෙන් අභයකුත අර්ථයෙන්. එතකොට මේ අරිහතුන් වහන්සේ එහෙනම් එතනින් මෙහා ඉන්න එක ගැන කවර කතාවද? එහෙනම් එතනින් මෙහා ඉන්න ආර්ය ශ්‍රාවකයන්ටත් මේ ඇසකන නාසය දිව ශරීරයේ මනස පරිහරණය කරන්න සිද්ධ වෙනවා. හැබැයි මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම පරිහරණය කරන්න සිද්ධ වෙනවා. එතකොට ඒ ආර්ය ශ්‍රාවකයන්ට විචිකිච්ඡාවක් ඇති වෙනවා.
මේ විදිහට රූප දැක්කොත් මට අකුසලයක් සිද්ධ වෙනවද? කුසලයක් සිද්ධ වෙනවද? මේ විදිහේ සද්ද ඇහුනොත් මට අකුසලයක් සිද්ධ වෙනවද? කුසලයක් සිද්ධ වෙනවද යන දි වශයෙන්. ඒ නිසා එදාට මොකද වෙන්නේ? ධර්මයේ නිසියාකාරයෙන් දකින්න අසමත් වීම නිසා අර බාහිර ආරම්මන සම්බන්ධයෙන්ුත් විචිකිච්ඡාවක් ඇති කරගන්න. එදාට එයා රූප වලටත් බය වෙනවා, ශබ්ද වලටත් බය වෙනවා. බය වෙන්න ඕන නැත්තේ නෙවෙයි. නිකරුණේ බය වෙනවා. අස්ථාන බීතිය ඇති කරගන්න. සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කළේ ප්‍රඥාවෙන් බයක් ඇති කරගන්න. කාමතෝ ජායති සෝකෝ කාමතෝ ජායති භයං. මේ කාම නිසා ශෝකේ බය හට ගන්න ආකාරය ප්‍රඥාවෙන් දකින්න. ඒ නිසා කෙලෙස් වලට බය වෙන්න කියලා. එහෙම නැතුව මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම වලට බය වෙන්න කියලා දේශනා කරේ නැහැ. එම් රූප වලට බය වෙනවා නම් එතන තියෙන්නේ මෝහේනි. දැන් අර රැයට කනත්තක් ගාවින් යනකොට කවුරු හරි ඉන්නවා හිටගෙන පාරේ. දැන් මොකද ඇති වෙන්නේ? මෙන්න රූපයට බයක් ඇති වෙනවා. හත් වෙලාවෙ මේ හොල්මනක් දන්නේ නැහැ මේ ඉන්නේ. අන බලන්න රූපයට බය වුණා. එතන සද්දයක් ඇහෙනවා දැන් මොකක් හරි. මේ මොකක්ද දන්නේ නැහැ එහෙනම් මේ අමනුෂ්‍යයේ සද්දයක් දන්නේ නැහැ එහෙනම්. එනා දවසින් මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම සියල්ලටම ඇති වෙනවා මේ මෝහය සම්බන්ධයෙන් බයක් ඇති වෙනවා. මෝහයක් ඇති වෙනවා. ඉතින් විචිකිච්ඡා ඇති වෙනවා අන්න එතන. ඉතින් ඒ විදිහට ගත්තාම දැන් සමහර ශ්‍රාවකයන්ට තියෙනවා මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම පිළිබඳව මහ බයක්. දැන් ආර්ය ශ්‍රාවකයෙක් වශයෙන් මේවා පරිහරණය කරන්න නැතුව ඉන්න ඕනේ. එතකොට අන්න ඉන්න සිද්ධ වෙනවා කාමරයකට දොරාගුළු වහගෙන. යයි. එයා වැරදියට ධර්මයේ තෝරගත්තේ. එයා හිතුවා මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම පරිහරණය කරන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඒ නිසා එයාට හිතෙනවා මේ රූප ඇසුරු කිරීම පාපයක් කියලා, අකුසලයක් කියලා. නෑ. රූපයක් දැකීම අකුසලයක් නෙවෙයි. සද්දයක් ඇහුනට ඒකත් අකුසලයක් නෙවෙයි. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම එකකින්වත් අකුසලයක් රැස් වෙන්නේ නැහැ. අකුසලයක් රැස් වෙන්න නම් මේ පරිබාහිර ආරම්මන රාග දේශ මොහ යන චේතනාවන්ගෙන් ස්පර්ශ වෙන්න ඕන. රාග දේශ මොහ සිත් වලින් ස්පර්ශ වෙන්න ඕන. ඒ බාහිර ආරම්මන පිළිබඳව රාග දේශ මොහ මනෝ සංචේතනා ඒ වගේම වචී සංචේතනා කාය සංචේතනා කියන අபிසංකාර වැඩෙන්න ඕන. අර බාහිර ආරම්මණي සම්බන්ධයෙන් සුද්ධ සිංහලෙන්ම ගත්තොත් ඒ පරිබාහිර ආරම්මන රාගයෙන් දේශයෙන් මෝහෙන් යුක්තව ඇසුරු කරන්න ඕන. අන්න එතකොටයි කර්ම රැස් වෙන්නේ. එතකොටයි සංසාරේ කොට නැගෙන්නේ. එහෙම නැතුව රාගයෙන් දේශයෙන් මෝහෙන් තොර වෙලා ඒ වගකීම් යුතුයකම් ඉෂ්ට සාධනය කරන්න පුළුවන්. හිතින් අත්හැරලා අතින් පරිහරණය කරන්න. එතකොට අකුසල් රැස් වෙන්නේ නැහැ. අර බන්දුල මාල්ලිකා මහ උපාසිකාව වගේ. එහෙනම් පිටුතුනේ ඔන්න ඔය සම්බන්ධයෙන් පරිබාහිර ආරම්මන දැන් කෙනෙක්ට ඇති වෙනවා. දැන් තවත් උදාහරණයක් කියන්න. මුදල් භාවිතේ. මුදල් භාවිතය පිළිබඳව ලොකු ප්‍රශ්නයක් තියෙනවා. භික්ෂුන් සම්බන්ධිනුත් ඔය විචිකිච්ඡාව නැగిලා එනවා. මුදල් අල්ලනවද නැද්ද? මුදල් අල්ලන්නේ හිතින්ද ගතින්ද කියලා බලන්න ඕනේ. හිතින්ද අතින්ද කියලා බලන්න ඕනේ. හිතින් නම් අල්ලගෙන ඉන්නේ මුදල් අන්න එතන අකුසලයක්. අතින් පරිහරණය කරන්න වෙනවනේ භික්ෂුන්ටත්. මේ වර්තමාන සමාජයේ භික්ෂුන් වහන්සේලාටත් එදිනෙදා මේ විහාරස්ථානවල කටයුතු කරන්න සිද්ධ වෙනකොට මේ වතුර බිල් ඊළඟට ලයිට් බිල් ගෙවන්න සිද්ධ වෙනවා. අනිකුත් මේ බිල් ගෙවන්න සිද්ධ වෙනවා. අනිකුත් අවශ්‍යතාවලට මුදල් පරිහරණය කරන්න සිද්ධ වෙනවා. දැන් මේ මුදල් පරිහරණය කිරීම කියන කාරණාව කුසලයක්ද අකුසලයක්ද කියන විචිකිච්ඡාව බොහෝ දෙනාට පවතිනවා. ඒක කුසලයක් වෙන්නේ කොහොමද අකුසලයක් වෙන්නේ කොහොමද? චේතනාව අනුවයි. දැන් පිහියක් පරිහරණය කිරීම කුසලයේද අකුසලයේද කියලා ඔබෙන් ඇහුවොත් මොකක්ද දෙන උත්තරේ? බලන්න කල්පනා කරලා. කවුරු හරි අහනවා ඔබෙන් පිහියක් පරිහරණය කිරීම කුසලයක්ද අකුසලයක්ද කියලා. ඉතින් ඒක කියන්න වෙන්නේ චේතනාවට අනුකූල වුණේ. චේතනහම් බික්කේ කම්මං අදාන. ඔබ පිහිය පරිහරණය කරන්නේ කාගේ හරි බෙල්ල කපන්න නම්. එහෙනම් එතනින් අකුසලයක් සිද්ධ වෙන්නේ. ඔබ පිහිය පරිහරණය කරන්නේ එදිනෙදා ආහාර සකස් කර ගන්න නම්. ඉතින් එතනින් කුසලයක් සිද්ධ වෙන්න පුළුවන්. මොකද මේ පිහියෙන් ආහාර සකස් කරලා ආර්ය මහා සංඝරත්නය උදෙසා පූජා කරන්න පුළුවන්. නැත්නම් අම්මට තාත්තට උපස්ථාන කරන්න පුළුවන්. කාට හරි එහෙම දානයක් දෙන්න පුළුවන්. ඉතින් එතකොට මේ පිහිය නිසා අකුසලයක් සිද්ධ වුණාද නැහැ. කුසලයකට අවශ්‍ය කරන උපකරණයක් වුණා ඒක. කුසලයක් වඩව ගන්න. එහෙනම් පිහිය නෙවෙයි වැරද්ද තියෙන්නේ. පිහිය පරිහරණය කරන චේතනාවේ වැරද්ද තියෙන්නේ. එතනනේ වරද්ද තියෙන්නේ. ඉතින් එහෙමනම් මුදල් වල නෙවෙයි වැරද්ද තියෙන්නේ. මුදල් පරිහරණය කරන චේතනාවේ වැරද්ද තියෙන්නේ. මුදල් පරිහරණය කරේ ශාසනික අභිවෘද්ධිය පිණිස නම් ඒක කොහොමද අකුසලයක් වෙන්නේ? මුදල් පරිහරණය කරේ පුද්ගලික අභිලාෂයන් සන්තරපණය කරගන්න නම් ආශාවන් පරිශීලනය කරන්න ආශාවන් වඩව ගන්න නම්
ආසාවන් සංතරපණය කරගන්න නම් අන්න ඒක අකුසලයක්. එහෙනම් අකුසලයේ තියෙන මුදල් වල නෙමෙයි අකුසලයේ තියෙන චේතනාව තුල. ඒ බව දකින්න බැරුණා මේ බාහිර ආරම්මන වල කුසල අකුසල කියලා එකක් නැහැ. බාහිර ආරම්මන සේරම අව්‍යාකෘතයි විපාකයි. විපාක ලෝකයක් මේ තියෙන්නේ. ඒ විපාක ලෝකය කුසල හෝ අකුසල බවට පරිවර්තන වෙන්නේ සත්‍යයේ අවිජ්ජාව නිසා. එහෙනම් රහතන් වහන්සේට ඒකයි රූපවල කුසල රූප අකුසල රූප කියලා කන්නේ රහතන් වහන්සේ. විපාක වශයෙන් පහළ වෙන සිත් කොටාසයක් තියෙනවා විපාක සිත් කියලා. ඒ විපාක සිතක් කියලා කියන්නේ බාහිර ආරම්මණයක් ගැන නෙමෙයි. බාහිර ආරම්මණය කොයින්ද කුසල අකුසල කියලා වෙනසක්. රූපය කොහොමද මේ රූපය කුසල රූපයක් මේ රූපය අකුසල රූපයක් කියලා එහෙම පුළුවන් පනවන්න. එහෙම ගන්නෑ. එහෙනම් ආරි ශ්‍රාවකයෝ වශයෙන් මෙන්න මේ පරිබාහිර ආරම්මන පරිහරණය කරද්දී ඇති වෙන්න පුළුවන් විචිකිච්ඡාය අයට දැන් කෙනෙක්ට ඇති වෙන්න පුළුවන් රසට කැම ටිකක් හදලා කන එක පාපයක්ද කියලා. ඔන්න අකුසලයක්ද කියලා හිතනවා ඒක. gedara මනුස්සයට රසට කැම ටිකක් හදලා ආහාරයට ගන්න එක අකුසලයක් නෙමෙයි. ඒ රස කෙරෙහි ඇති කර ගන්නා තෘෂ්ණාවයි අකුසලේ. ඔන්න විචිකිච්ඡා බාහිර ආරම්මන සම්බන්ධයෙන් ඇති කරන විචිකිච්ඡා ඔන්න බාහිර විචිකිච්ඡා නීවරණි. එහෙනම් පින්වතුනි ওই විදිහට දැන් ওই විදිහට එකෙන්කට බලාගෙන යන්න පුළුවන්. දැන් කෙනෙක්ට ඇති වෙන්න පුළුවන් කුසන් පුටුවක ඉඳ ගන්න එක අකුසලයක්ද කුසලයක්ද? කුමක් පිණිසද මේ කුසන් පුටුව පරිහරණය කළේ? කාම ආස්වාදේ විඳින්නද එහෙම නැත්නම් කාමෙන් නිදහස් වීමට වනහන්නද? එහෙනම් කොහොමද මේ පුටුව ඉඳ ගන්න එක අකුසලයක් වෙන්නේ? නෝනින් බලන්න ඕන. දැන් චේතනම්බිකේ කම්මං අදාමි. එහෙම නැත්නම් අපි වැටෙනවා කර්මවාදයක් ක්‍රියාවාදයකට. එහෙම ගත්තොත් අපිට කිසිම දෙයක් කරන්න බෑ. මහ පොළොවේ ඇවිදින්නත් බැරි වෙනවා. දැන් ඔබ පන්සලේ ගෙදර ඉඳලා පන්සලට ඇවිදගෙන එනවා. එනකොට ඔබේ පායට පෑගිලා පුංචි පුංචි කූඹි වැරෙනවා. ඔබ ඔහොම හිතන්න ගියොත් එහෙම ඔබට ජීවිතේට බැරි වෙනවා කොහෙටවත් යන්න. මොකද පන්සලට එන්නෙත් නැහැ. කූඹි වැරෙන්න පුළුවන්. ඔහොම ගත්තොත් එහෙම. ඔබේ චේතනාව මොකද්ද? කූඹි මැරීමද? බණ ඇසීමද? එහෙනම් පින්වතුනි ওই විදිහට අභ්‍යන්තර අසකන නාසය දිව ශරීරයේ මනස කියන ආයතන ගැනත් විචිකිච්ඡාවක් හට ගන්නවා. කුසලය අකුසලය සාවජ්‍ය අනවජ්‍ය ඊළඟට කන්න සුඛ කියන මේ ධර්මයන්ගේ වෙනස තේරුම් ගන්න බැරි වුණාම ඒ කියන්නේ ප්‍රඥා දුර්වල වුණාම ඒ වගේම තමයි බාහිර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම පිළිබඳවත් ඒවා පරිහරණය කිරීමේදී සැකයක් විචිකිච්ඡාවක් හැමතිස්සෙම ඇති වෙනවා. මේවා පරිහරණය කිරීම කුසලයක්ද අකුසලයක්ද යන ආදි වශයෙන්. එහෙනම් හොඳට දැනගන්න ඕන ධර්මය. චේතනම් බික්කේ කම්මං වදාමි. හැමතිස්සෙම චේතනාව අනුවයි කර්මයක් රැස් වෙන්නේ. එහෙනම් ඒ රාග දේශ මොහ දුරු කරන චේතනාවෙන් නම් ඔබ කටයුතු කරන්නේ. ඒකට කියනවා කම්මක්ඛ්‍යා සංවත්තන්ති. කර්මයේ ක්ෂය කිරීම පිණිස නම් ඔබ මේ ධර්මයේ පරිහරණය කරන්නේ. මෙන්න මේ කර්මයේ ක්ෂය කිරීම පිණිස නම් ඔබ මේ ආයතන පරිහරණය කරන්නේ අන්න කියන අභිභව ආයතන එදාට මේවා කෙලෙස් රැස් කරන ආයතන නෙවෙයි කෙලෙස් නිරුද්ධ කරන ආයතන. අභිභව කිව්වේ කෙලෙස් මැඩලන ආයතන. එහෙනම් ඇසකන නාසය දිව ශරීරයේ මනස රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම ඔබ පරිහරණය කරන්නේ නිවන උදෙසා නම් ඒ නිවන උදෙසා පරිහරණය කිරීමේදී ඔබේ අග්‍ර වෙලා තියෙන නිවන පිළිබඳ අදහස නම් ඡන්දේ නම් එහෙනම් ඒ ඇසුරෙන් ඔබට අකුසල කර්ම රැස් වෙන්න හේතු වන්නේ. එහෙනම් ඔබ එදාට මේ විචිකිච්ඡාවෙන් නිදහස් වෙනවා. ඒ නිසා පින්වතුනි ඔන්න ඔය විදිහට තේරුම් ගන්න ඕන. ඒ නිසා වරද හැටියට පෙන්වලා දීම අකුසලයක් නෙවෙයි. වරද දැකලා නොදැක්කා වගේ ඉන්න එක අකුසලයක් වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට. මොකද ඊට පස්සේ පසුතැවෙනවනේ ගෙදර ගිහිල්ලා. මම මේ වැරද්ද දැක්කා. මට මේක පැහැදිලි කරලා තේරුම් කරලා හදන්න පුළුවන්කම තිබුණා. ඒත් මම නිහඬව හිටියා. මොකද මගේ ආත්මාර්ථකාමීකම නිසා. මේව පෙන්ලා දෙන්න ගිහිල්ලා මොකටද මම නිකන් පීඩාවටපත් වෙන්නේ, පිළීමටපත් වෙන්නේ. මම අට්ටාදාලා නෙව අපි අම්මල්ලි ඔන්න ඔහේ අපේ පාඩුවේ කියලා ගියා. පස්සේ ගිහිල්ලා පසුතැවෙනවා. අනේ අර මනුස්සයාට ඒක පෙන්ලා දෙන්න පුළුවන්කමක් තිබුණා නම් අනේ මට ඒ මනුස්සයාට පිහිටක් වෙන්න තිබුණා නේ. අන්න එතන ඇති වෙන කුක්කුච්චිය. අන්න අකුසලයක් රැස් වෙනවා. ඒ නිසා පින්වතුනි ඔන්න ඔය විදිහට ධර්මයේ දකින්න අභ්‍යන්තර ආයතන සම්බන්ධයෙන් ඔය විදිහට විචිකිච්ඡාවක් ඇති වෙන්න පුළුවන්. මේ අසකන නාසය දිව ශරීර මනස මේ විදිහට පරිහරණය කළොත් මට අකුසලයක් සිද්ධ වෙයිද? කුසලයක් සිද්ධ වෙයිද යන වශයෙන් විචිකිච්ඡාවක් ඇති වෙනවා. කුසලයේ අකුසලයේ මනමින් තේරුම් ගත්තේ නැත්නම් සාවජ්‍ය අනවජ්‍ය ධර්ම මනමින් තේරුම් ගත්තේ නැත්නම් කන්න සුඛ ධර්ම මනමින් තේරුම් ගත්තේ නැත්නම් එහෙනම් පින්වතුනි අන්නේ ධර්ම හොඳින් තේරුම් ගන්න. මේ බණ අහගෙන ඉන්නකොට ඔබට මේ ධර්ම අවබෝධ වෙනවා. එතකොට අන්න විචිකිච්ඡාවෙන් නිදහස් වෙනවා. අභ්‍යන්තර විචිකිච්ඡාවෙන් නිදහස් වෙනවා. ඒ වගේම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම පරිහරණය කරන්නේ දැන් අපි භික්ෂූන් වශයෙන් උත් මේ අභ්‍යන්තර සහ බාහිර
කියන මේ 12 ආයතන පරිහරණය කරනවා. එතකොට මේ බාහිර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්මات අපිට අසුරු කරන්න වෙනවා. හැබැයි හැමතිස්සෙම යෝනිසෝ පිණ්ඩපාතම් පටිසේවාමි යන ආදි වශයෙන් යෝනිසෝ චීවරම් පටිසේවාමි යන ආදි වශයෙන් මේ සිව්පසය පරිහරණය කරන්නේ ප්‍රත්‍යවේක්ෂා ඥාන වලින් යුක්තවයි. ප්‍රත්‍යවේක්ෂාවෙන් යුක්තවයි. එතකොට අන්න අර බාහිර ආරම්භන නිසා යම්කිසි අකුසලයක් අත් වෙන්න හේතුවක් තියෙනවා නම් ඒ කියන්නේ අකුසලයක් රැස් වෙන්න හේතුවක් තිබුණා නම් ඒ හේතුවක් දුර වෙලා යනවා. ඒ නිසා මේ විදිහට අභ්‍යන්තර සහ බාහිර ධර්ම පිළිබඳව අභ්‍යන්තර සහ බාහිර ආයතන පිළිබඳ මේ ඇති වෙන විචිකිච්ඡාවෙන් නිදහස් වෙන නම් හොඳින් බණ අහලා කුසලයේ අකුසලයේ මනමින් තේරුම් ගන්න ඕන. යමකින් රාගයේ දේශේ මොහේ වැඩේ නම් ඒ අකුසලයයි. යමකින් රාගයේ දේශේ මොහේ දුරු වේ නම් ඒ කුසලයයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන භික්ෂූන්ට මෙහෙම මහානේ යම්කිසි පිණ්ඩපාතයක් නිසා අකුසලයේ වැඩේද කුසලයේ දුරු වේද මහාන වහාමේ පිණ්ඩපාතය අත්හරින්න. මහාන යම්කිසි චීවරයක් නිසා අකුසලයේ වැඩේද කුසලය දුරු වේද මහාන වහාම ඒ චීවරය අත්හරින්න. මහාන යම්කිසි බේසජ්‍ය පරිස්කාරයක් නිසා අකුසලයේ වැඩේද කුසලයේ දුරු වේද මහාන වහාම මේ බේසජ්‍ය අත්හරින්න. මහාන යම්කිසි සේනාසනයක් හේතුවෙන් අකුසලයේ වැඩේද කුසලයේ දුරු වේද මහාන වහාම මේ සේනාසනය අත්හරින්න. ඒ වගේම දේශනා කරන උන්වහන්සේ මහාන යම්කිසි පිණ්ඩපාතයක් නිසා අකුසලයේ දුරු වේද කුසලයේ වැඩේද මහානේ පිණ්ඩපාතේ පරිභෝග කරන්න. මහාන යම්කිසි චීවරයක් නිසා අකුසලයේ දුරු වේද කුසලයේ වැඩේද මහානේ චීවරයේ පරිභෝග කරන්න. මහාන යම්කිසි බේසජ්‍යයක් නිසා අකුසලයේ දුරු වේද කුසලයේ වැඩේද මහානේ බේසජ්‍ය පරිභෝග කරන්න. මහාන යම්කිසි සේනාසනයක් නිසා අකුසලයේ දුරු වේද කුසලයේ වැඩේද මහානේ සේනාසනය අසුරු කරන්න පරිභෝග කරන්න. ඔන්නෝම දේශනා කරන භික්ෂුවට. එහෙනම් පින්වතුනි මේ ධර්මය ඔබටත් අදාළයි ගිහි වුණා. එහෙනම් යමකින් කුසලයේද වැඩින්නේ අකුසලයේද වැඩින්නේ කියලා අපි නුවණින් බලන්න ඕනේ. ඒ කියන්නේ ඇහැ කන නාසය දිව ශරීරය මනස පරිහරණය කිරීමෙන් මෙන්න මේ ආකාරයෙන් පරිහරණය කිරීමෙන් රාග දේශ මොහ උපදිනවද රාග දේශ මොහ වැඩෙනවද රාග දේශ මොහ දුර වෙනවද කියලා බලන්න ඕනේ. එහෙනම් යම්කිසි ආකාරයකින් මේ ඇහැ කන නාසය දිව ශරීර මනස පරිහරණය කළාම යම්කිසි ක්‍රමවේදයකට යම්කිසි ක්‍රම රටාවකට යම්කිසි ආකාරයකට පරිහරණය කිරීමෙන් මේ ඇස කන නාසය දිව ශරීර මනස තුලින් මේ අකුසලයේ වැඩෙනවා නම් එහෙනම් ඒ ආකාරයට මේ ඇස කන නාසය දිව ශරීර මනස පරිහරණය කිරීමෙන් වළකින්න. එහෙනම් යම්කිසි ආකාරයකට මේ ඇස කන නාසය දිව ශරීර මනස පරිහරණය කළාම කුසලයේ වැඩෙනවා නම් අකුසලයේ දුරු වෙනවා නම් අන්න ඒ ආකාරයට ඇස කන නාසය දිව ශරීර මනස පරිහරණය කරන්න. අභිභායතන කිව්වේ ඒකයි. එහෙනම් යම්කිසි ආකාරයකින් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම ඇසුරු කරද්දී අකුසලයේ වැඩෙනවා නම් කුසලයේ දුරු වෙනවා නම් එහෙනම් ඒ ආකාරයට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම ඇසුරු කිරීම අත්හරින්න. ඒ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම අත්හැරලා දාන්න. එහෙනම් යම්කිසි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කොටාසයක් ඇසුරු කරද්දී යම්කිසි ක්‍රම රටාවකට ඇසුරු කරද්දී කුසලයේ වැඩෙනවා නම් අකුසලයේ දුරු වෙනවා නම් වහාම ඒ ක්‍රමය දිගින් දිගට පරිහරණය කරන්න. ඒ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම දිගින් දිගට ඇසුරු කරන්න. මොකද ඒ කුසලයේ පිණිස හේතු වෙන නිසා. මෙන්න මේ ආකාරයෙන් කුසලයේ සහ අකුසලයේ මනවින් ඔබ අවබෝධ කරගත්තොත් මෙන්න මේ අභ්‍යන්තර සහ බාහිර කියන ආකාර දෙකේම විචිකිච්ඡාවෙන් නිදහස් වෙන්න පුළුවන්. එදාට කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. එදාට ආයි කාගෙන්වත් අහන්න ඕනේ නැහැ. මම මෙහෙම කටයුතු කරොත්, මම මෙහෙම හැ පරිහරණය කළොත්, මම මෙහෙම රූප පරිහරණය කළොත්, මම මෙහෙම කන පරිහරණය කළොත්, මේ විදිහට ශබ්ද පරිහරණය කළොත්, ඒවන් උපසංහරති. මේ විදිහට අභ්‍යන්තර සහ බාහිර ආයතන පරිහරණය කළොත් මට කුසලයක්වත් වේද, අකුසලයක්වත් වේද, මට වරදක් වේද, මගේ නිවන් මඟ වැහිද, නිවන් මඟ විවර වේද? මෙහෙම ප්‍රශ්න අහන්න ඕනේ නැහැ. ඒ ඔක්කොම විචිකිච්ඡාවට ඇති. අන්න අභ්‍යන්තර සහ බාහිර විචිකිච්ඡාව. එහෙනම් ඒ අනුසාරයෙන් ඔබට ඒ ධර්මයන් මනවින් වැටහෙන්නට ඇති. එහෙනම් ඔය අනුසාරයෙන් අන්න භාගතුන් වහන්සේ අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ එදා භික්ෂුන් වහන්සේලාට පෙන්වා දෙනවා. මහාන මේ ශාසනය පමණයි මේ ආකාරයෙන් නීවරණ දස ආකාරයකට දකින්න පුළුවන් ශ්‍රාවකයෝ ඉන්නේ. වෙන කිසිම ශාසනයක නැහැ. තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ හෝ ඒ ධර්මයේ උන්වහන්සේගෙන් අස අවබෝධ කරගත්තා වූ බුද්ධ ශ්‍රාවකයෙක් හැර මේ විශ්වයේ කිසිම දෙවියෙක්, බ්‍රහ්මයෙක්, මාරයෙක්, මිනිසෙක්, ශ්‍රමණයෙක් යනාදී වශයෙන් කිසි කෙනෙක්ට මේ පංච නීවරණ ධර්ම දසාකාරයකින් දකින්න ඥානෙ නැහැ කියේ. එහෙනම් අන්නේ ආකාරය තමයි ඔබ දැක්කේ. එහෙනම් නැවතත් එහි සමාලෝචනයක් ගෙනාවොත්
කාමච්ඡන්දය නීවරණ දෙකක් වශයෙන් දකින්න පුළුවන් අභ්‍යන්තර කාමච්ඡන්ද නීවරණය සහ බාහිර කාමච්ඡන්ද නීවරණය වශයෙන්. ඊළඟට ව්‍යාපාදයට අපිට දකින්න පුළුවන් ආකාර දෙකක් වශයෙන් අභ්‍යන්තර ව්‍යාපාද නීවරණය සහ බාහිර ව්‍යාපාද නීවරණය වශයෙන්. ඊළඟට තීන මිද්ද කියන නීවරණයත් අපිට දකින්න පුළුවන් තීන එක නීවරණයක් වශයෙන් උත් මිද්ද තව නීවරණයක් වශයෙන් උත්. තීන කියන්නේ සිතේ හැකිලීම, මිද්ද කියන්නේ කායේ හැකිලීම. ඊළඟට උද්දච්ච කුක්කුච්ච කියන නීවරණයත් අපිට උද්දච්ච එක නීවරණයක් වශයෙන් උත් හිතේ නොසන්සුන්කම, විසිරියාම, ඊළඟට කුක්කුච්ච හිතේ පසුතැවිල්ල. මෙන්න මේ ආකාරයෙන් ඒ නීවරණයත් කොටස් දෙකක් වශයෙන් දකින්න පුළුවන් උද්දච්ච කුක්කුච්ච වශයෙන්. ඊළඟට අවසන් වශයෙන් විචිකිච්ඡා නීවරණය අභ්‍යන්තර විචිකිච්ඡා නීවරණය සහ බාහිර විචිකිච්ඡා නීවරණය වශයෙන් කොටස් දෙකක් වශයෙන් දකින්න පුළුවන්. එහෙනම් මෙන්න මේ ආකාරයට දස ආකාරයකට පංච නීවරණ බෙදා දක්වන්න පුළුවන්. එහෙනම් මේ බෙදා දැක්වීම පවතින්නේ අපගේ අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ උත්තරීතර බුද්ධ ශාසනය මිසක් අන්‍ය කිසිම ශාසනයක නොවේ. වෙන කිසිම කෙනෙක් ඕවා වචන වශයෙන් පරිහරණය කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ධර්මයේ කොපි ගහලා අර නිගණ්ඨයෝ කී හිටියා මිසක් ওই ප්‍රශ්නේ අහුවාම නිරුත්තරයි. උත්තර දෙන්න බෑයි. කොපියක් විතරයිනේ ගහගත්තේ. ඒ නිසා නිකන් තේරුමක් ඇතුව නෙමෙයි. දැන් කවුරු හරි උත්තරයක් ලියනවා විභාගෙට. කවුරු හරි ළමෙක් කරන වැඩේ ඒ ළමයාගේ උත්තරේ කොපි කරලා තමන්ගේ ප්‍රශ්න පත්‍රෙත් ලියා ගන්න උත්තරේ. ඉතින් දැන් යම්කිසි ගුරුවරයෙක් ඇවිල්ලා මේක දැකලා අහනවා හොඳයි මේ දැන් උත්තරේ නම් ලියලා තියෙනවා හරිම සාර්ථකයි හරිම විදග්ධ ගැඹුරු උත්තරයක්. පුතා මේ උත්තරේ පොඩ්ඩක් මට පැහැදිලි කරන්නකෝ. දැන් කොහොමද පැහැදිලි කරන්නේ? අය ගහගත්තේ කොපියක්. දැන් කොහොමද පැහැදිලි කරන්නේ? ඉතින් ඒ වගේ අර නිගණ්ඨයෝ සම්මා සම්බුදු පියාණන් වහන්සේ ශාසනයට අතවැසී යවල පැවිදි කරවලා හොරෙන් ධර්මයේ හොරකම් කරලා අරන් ඇවිල්ලා ඒ ධර්මයේ මේවා අපිත් ඕවම තමයි දේශනා කරන්නේ. ඔබගේ අපගේ මොකද්ද වෙනස කිය අහා හිටියට කොපියක් නේ ගහගත්තේ. ඒ කොපිය විස්තර කරන්න කියලා කිව්වහම ඕන දැන් උත්තර දෙන්න බෑ. එහෙනම් අන්නේ අනුසාරයෙන් නිගණ්ඨව පරිබ්‍රාජකව නිහඬ වුණා සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අසම සම්බුද්ධ ප්‍රඥාව සම්බුද්ධ ප්‍රඥාව ඉදිරියේ. හොඳයි. දැන් අපි පංච නීවරණ දස ආකාරයකට වෙන් කෙරෙන ආකාරය බෙදෙන ආකාරය දැනගත්ත අයංකෝ බෙක්කය පරියායෝ යම් පරියායන් ආගම්ම පංච නීවරණා දස හොන්ති ඔන්න විදිහටයි පංච නීවරණ දස ආකාරයකට බෙදා දක්වන්නේ.